සංසාරේ දුක දැකලා කලකිරුණා අම්මේ. ඒ හින්දයි පැවිදි වෙන්න හිත නැමුනේ අම්මේ. බුදු සසුනක් මුණ ගැසුනේ කලකින්නේ අම්මේ. නිවන් දකින මඟ ලැබුණා විරිය වඩමු අම්මේ. පැවිදි වෙන්න මා ආපසු ඇයි අඩන්නේ අම්මේ. සංසාරේ එළු කඳුලැලි මතක නැද්ද අම්මේ. තණ්හාවෙන් හදනා දුක හඳුනාගෙන අම්මේ. වෙර වඩන්න මේ සසරින් ගැලවෙන්නට අම්මේ. ලේකිරි කර මට පොවලා මා හැදු මගේ අම්මේ. නිදි වරමින් ලෙඩට දුකට බෙහෙත් කෙරුව අම්මේ. අහිතක් නෑ අම්මා ගැන මා හැදු වැඩු අම්මේ. සංසාරේ දුක ඇහුවම හිතට බයයි අම්මේ. ජීවිතයට රැකවරණය තිසරණයයි අම්මේ. ඒ හින්දයි කිහි ගෙදරින් පිට වූයේ අම්මේ. තිසරණ සරණින් මඟඵල ලැබගන්නයි අම්මේ. පමාවෙන්නේ ඇයි හරි මඟ මුණ ගැසුණා අම්මේ. සිත සතුටින් මා සසුනට පූජා කළ අම්මේ. මේ කාලේ ප්‍රජාපති ගෝතමියයි අම්මේ. සංසාරේ දුක දැකලා කලකිරුණා අම්මේ. ඒ හින්දයි පැවිදි වෙන්න හිත නැමුනේ අම්මේ. බුදු සසුනක් මුණ ගැසුනේ කලකින්නේ අම්මේ. නිවන් දකින මඟ ලැබුණා විරිය වඩමු අම්මේ. පැවිදි වෙන්න මා ආපසු ඇයි අඩන්නේ අම්මේ. සංසාරේ එළු කඳුලැලි මතක නැද්ද අම්මේ. තණ්හාවෙන් හදනා දුක හඳුනාගෙන අම්මේ. වෙර වඩන්න මේ සසරින් ගැලවෙන්නට අම්මේ. ලේකිරි කර මට පොවලා මා හැදු මගේ අම්මේ. නිදි වරමින් ලෙඩට දුකට බෙහෙත්
අහිතක් නෑ අම්මාගෙන මා හැදු වැඩු අම්මේ සංසාරේ දුක ඇහුවම හිතට බයයි අම්මේ ජීවිතයට රැකවරණය තිසරණයයි අම්මේ ඒ හින්දයි කිහි ගෙදරින් පිට වූයේ අම්මේ තිසරණ සරණින් මඟඵල ලැබ ගන්නයි අම්මේ පමාවෙන්නේ ඇයි හරි මඟ මුණ ගැසුණා අම්මේ සිත සතුටින් මා සසුනට පූජා කළ අම්මේ මේ කාලේ ප්‍රජාපති ගෝතමියයි අම්මේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි සිරිපාලි ධර්මාශ්‍රමයේ 2021 වර්ෂයේ උතුම් පැවිදි පින්කම තමයි මේ මොහොතේදී මේ ආරම්භ වෙලා සිදු වෙමින් පවතින්නේ. ඉතින් මේ මොහොතට වැඩම කොට වැඩ හිඳවදාරන අතිපූජනීය වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නය පිළිගැනීම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ විදිහට අපගේ කාර්යයක් බවට පත් වෙනවා. ඉතින් මුලින්ම තේරාසනයේ වැඩහිඳ වදාරන්නේ මේ ප්‍රදේශය තුල මාගේ ගුරු දේවයන්න් වහන්සේ විදිහට මම හදපතුලින්ම සලකන තරුණ ව්‍යාපාරය විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධිපති මහකුඹුකඩවල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු ගරු සභාපති අවසරයි නම කියන්නට ශාස්ත්‍රවේදී ඉහළ දියදොර සාන්තරතන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මේ මොහොතට ඊ타ත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා දෙපා වන්දනා කරමින් ඒ වගේම මේ පැවිදි ජීවිතයට පත්වන අපේ ඉමේස් පුතණුවන්ගේ දෙමව්පියන්ගේ ඥාතිත්වය දරන අති ගෞරවනීය පඬිත අවසරයි අපිට නම කියන්නට කලාපිටිය අමරකිත්ති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේව මේ මොහොතට ඊ타ත්ම ගෞරවයෙන් දෙපා නැමෙද පිළිගනු ලබනවා. ඒ වගේම ඉන් අනතුරුව වැඩ සිටින්නේ මේ ප්‍රදේශයේ මාගේ ගුරු දේවයන්න් වහන්සේ නමක් විදිහට ඊ타ත්ම ගෞරවයෙන් මා සලකන ධර්මදර විනයදර වේලාසිය වේලසුමනපුර විහාරස්ථානයේ අති ගෞරවනීය විහාරාධිපති ශාස්ත්‍රවේදී වේලසුමනපුර රාහුල ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ අවසරයි නම කියන්නට ඒ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය මේ මොහොතට දෙපා නැමද පිළිගනු ලබනවා. දායක කාරකාදී පින්වත් ඔබ සියලු දෙනාත් මේ මහා සංඝරත්නයේ මේ උතුම් වූ මොහොතට දෙපා පියුන් නැමද ඊ타ම ගෞරවයෙන් පිළිගන්නවා කියන හැඟීමෙන් යුක්තව සාදුනාදයක් පවත්වන්න.
ගෞරවනීය සිල්මෑණියන් වහන්ස අද දිනේ ප්‍රවෘජාවට පත්වෙන දූ දරුවන්ගේ දෙමාපියනි ඥාතිවරුනි මේ මොහොතේදී අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ අද තමයි මේ දූ දරුවන් විසින් දෙමව්පියන්ට වඳින අවසාන දිනය අවසාන මොහොත. අදින් පස්සේ මේ දරුවන්ට අම්මට තාත්තට ආයේ දෙපා අල්ලලා වඳින්න ලැබෙන්නේ නැහැ. අදින් පස්සේ අම්මටයි තාත්තටයි තමයි මේ පින්බර දරුවන්ට දෙපා නැමැද වන්දනා කරන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ මොහොතේදී එක් එක් දරුවන්ට අපේ මේ දකුණු පසට ඇවිල්ලා හිට ගන්න කියලා නම් කියලා කතා කරනවා. ඒ දෙමාපියෝ එතකොට එතෙන්ට ලං වෙලා ඒ දරුවාගේ වන්දනාව අවසාන වන්දනාව ලබන්නට සූදානම් වෙන විදිහට කාරුණිකව සිහිපත් කරනවා. මුලින්ම අපේ තරිඳු ලක්සාන් පුතා මෙතෙන්ට එන්න. මේ තරිඳු පුතා විසින් තමන්ගේ දයාබර පියාණන්ට මෑණියන්ට වඳින අන්තිම වන්දනාව බවට පත් වෙනවා මේ වැඳීම. ඒ වගේම ඥාතිවරු සිටිනවා නම් ඒ අයටත් මේ කිට්ටුවට ලං වෙන්න පුළුවන්. තරිඳු පුතාව මේ ප්‍රවෘජා භූමියට පත් කිරීම සඳහා මෙතනට සම්බන්ධ කළ උමියංග මහත්මයාටත් මම කාරුණිකව සිහිපත් කරනවා. ඊළඟට අපේ ඉමේස් පුතුණුවන්ටත් ඒ දෙමව්පියන්ටත් මෙතෙන්ට පැමිණෙන්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. පත් කඩේලලා දෙපා අල්ලලම වන්දනා කරන්න. හොඳයි අපේ නිසල් පුතාටත් ඒ දෙමව්පියන්ටත් මෙතෙන්ට කරුණාවෙන් පැමිණෙන විදිහට සිහිපත් කරනවා. හොඳයි එහෙමනම් මේ මොහොතේදී සිදුවුණේ දූ දරුවන් විසින් දෙමව්පියන්ට අවසන් වන්දනාව සිදු කරපු මොහොත. දෙමව්පියන්ටත් වැඩිහිටියන්ටත් කාරුණික සිහිපත් කිරීමක් මේ මොහොතේදීම මම සිහිපත් කරනවා. ඒක තමයි මේ දරුවෝ දැන් උතුම් ගමනක් යන්නේ. ඒ නිසා ඒ දරුවන් ඉස්සරහා ඔබේ කඳුළු ඔබට දරා ගන්නට පුළුවන් වෙනවා නම් මම අගය කරලා සලකනවා. මොකද පොඩි දරුවෝ සංවේදී ළමයි. ඒගොල්ලන්ට තැම්පත් සමාධිගත හිතකින් මේ ගමන යන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඔබ අඬනවා වැළපෙනවා දුටුවොත් එහෙම. ඉතින් මේ උතුම් පින්කමේ ඉදිරි කටයුතු අප කෙරෙහි ඔබ කෙරෙහි අප සියලු දෙනා කෙරෙහි කරුණාවෙන් සිදු කර දෙන විදිහට අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාට දෙපා වැඳ නමස්කාරයෙන් යුතුව ආයාචනා කර සිටිනවා.
පිටිපස්සෙන් ගිහින් माइक ऑन करांडे ऑन करांडे යමහං වදාළු තං වදේත නමස්කාරය කියතුමා ඕගොල්ලෝ බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ඒක පල්ම යන්නේ ඉවර කළා කියලා මම කියවන විදිහටම කියන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมปุณนังอาบันติปานาติปาตาเวรมณีสิกขาปดังอดินนาดานาเวรมณีสิกขาปดังअब्रह्मचर्या वेरमणि सिक्खापदं मुसावादा वेरमणि सिक्खापदं सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं विकाल भोजना वेरमणि सिक्खापदं नच्च गीतवादित विसूख दर्शना वेरमणि सिक्खापदं माला गंध विलेपन धारण मंडन विभूषणाट्ठाना वेरमणि सिक्खापदं उच्चासयन महासयना वेरमणि सिक्खापदं जात रूप रजत पटिघाना वेरमणि सिक्खापदं इमानि पब्बज्जा दश सिक्खापदानि समाधियामि 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 विसरणेन सद्धिं पब्बज्जा दश सिक्खापदानि विसरणेन सद्धिं दश सिक्खापदानि अप्रमादेन सम्पादेत මේ මොහොතේදී සිදු කිරීමට නියමිතව පවතින්නේ අද දිනේදී උතුම් පෞර්ජා භූමියටපත් වූ අපේ ගෞරවනීය පොඩි ස්වාමීන් වහන්සේලාගේ නම් ප්‍රසිද්ධ කිරීමේ කර්තව්‍ය මුලින්ම වැඩ සිටින
පොඩි හාමුදුරුවෝ කුමාරසිංහන් සෙල්වරාජා දයාබර පියතුමාගේද මාරසිංහ මුදියන්සේලාගේ ප්‍රදීපා නිලන්ති දයාබර මෑණියන්ගේද දයාබර පුතු එස් තරිඳු ලක්සාන් පුතණුවන් අද දින සිට තරිඳු ලක්සාන් කියන නමින් තවදුරටත් හඳුන්වන්නේ නැහැ, කතා බහ කරන්නේ නැහැ. ඒ නම විවාහයෙන් තොර වෙනවා. අද දින සිට පූජ්‍ය නැදලගමුවේ විපුල නාරද හිමි වශයෙන් තමයි විවාහයටපත් වෙන්නේ, ආමන්ත්‍රණය කෙරෙන්නේ. නැදලගමුවේ විපුල නාරද හිමි. දෙවනුව සිටින අපේ පොඩි හාමුදුරුවෝ නවරත්න මුදියන්සේලාගේ වසන්ත බණ්ඩාර දයාබර පියාණන්ගේ අබේසිංහ හේරත් මුදියන්සේලාගේ මල්ලිකා ප්‍රියංගනී අබේසිංහ දයාබර මෑණියන්ගේ දයාබර පුතණුවන් නවරත්න මුදියන්සේලාගේ ඉමේස් කවිසාන් බණ්ඩාර පුතණුවන් අද දින සිට එම නම භාවිතයෙන් අතහරිනවා. පැවිදි ජීවිතයට පත් වුණු ඒ ගෞරවනීය පොඩි ස්වාමීන් වහන්සේට අද සිට පූජ්‍ය තේන්කුට්ටියාවේ විපුල රාහුල හිමි කියන නාමය විවහාර කෙරෙනවා. පූජ්‍ය තේන්කුට්ටියාවේ විපුල රාහුල හිමි. ඊළඟට වැඩ සිටින අපේ පොඩි ස්වාමීන් වහන්සේ ගමගේ නිහාල් රූපසිංහ දයාබර පියාණන්ගේ නම්මුනි ආරච්චිගේ ආසා දයාබර මෑණියන්ගේ පුතණුවන් ගමගේ නිසල් රන්දිම රූපසිංහ පුතණුවන් ඒ නම අද දින සිට භාවිතයෙන් ඉවතලනවා. අද දින සිට පූජ්‍ය දොම්පේ විපුල සුනීත හිමි වශයෙන් පොඩි ස්වාමීන් වහන්සේට නාමය භාවිතා වෙනවා. පූජ්‍ය දොම්පේ විපුල සුනීත හිමි විදිහටයි නම භාවිතා වෙන්නේ. Tatiyanti Mohasananti Panjaya Nihoti Ajaryu Nihoti Tatiyanti Mohasananti Ajaryu Nihoti Tatiyanti Mohasananti Ajaryu Nihoti මුලාසනාරූಢව වැඩ ඉඳින පැවිදි කරගත්තොත් ඕගොල්ලන්ට මේ පැවිදි ජීවිතය අමාරු වෙන්නේ නැහැ, කටුක නැහැ, අපහසු නැහැ. ඊටාම සුන්දරයි. මට දැන් කවුරු හරි කිව්වොත් උඹ සිවුරු ඇරලා ගියේ නැත්තම් හිට වෙනකොට මරලා දානවා කිව්වොත් මම මරණයට මුහුණ දෙනවා, සිවුරු අරින්නේ නැහැ. මොකද ගිහි ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු දිහා බලපුවහම මේ පැවිදි ජීවිතය කියලා කියන්නේ 100% සැපදායක ජීවිතයක්. පැවිදි ජීවිතය මේ ගිහි ජීවිතය අති දුෂ්කර ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එකයි ගිනි ගොඩකට සමාන කළා ගිහි ජීවිතේ. හැබැයි පැවිදි ජීවිතේ එහෙම නැහැ. අපිට අද පාන්සුකෝලි පිරියම හැවුවොත් ඒක අපි අදින් ඉවරයි. හැබැයි ගිහි අයට එහෙම නැහැ. තව වැඩ ගොඩක් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා පැවිදි ජීවිතය කියලා කියන්නේ හිත පැවිදි කරගත්තාම ඊටාම පහසුවෙන් මේ සංසාර සාගරයට උපමා කරලා තියෙන හින්දා මේ සසර සාගරය තරණය කරන්න පහසුයි. ඒ නිසා අපේ පොඩි හාමුදුරුවෝ
ගතයි හිතයි දෙකම පැවිදි කරගන්නට ඕන. දීර්ඝව මම මුලින් කිව්වා කතා කරන්නේ කියලා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන ආරම්භ වූ චීවර පරම්පරාව මේක. අද දක්වාම නොනැසී පවතිනවා. තවමත් එහෙමයි, හෙටත් එහෙමයි. මේ බුද්ධ ශාසනයේ තියෙන තාක්කල් මේ චීවර පරම්පරාව මේ විදිහට ගමන් කරાવી. මේ පුරිහාමුදුරන්ට ඉතාමත් වටිනාගෙන ධර්මදර විනයදර සුපේසල ශික්ෂාකාමී ගුරුවරයෙක් ලැබිලා තියෙනවා. උන්වහන්සේගේ ආවාද අනුශාසනාව පිළිපැද්දොත් වරදින්න විදිහක් නැහැ. උන්වහන්සේ ධර්මමග කියලා දේවි. උන්වහන්සේ දැනටත් එහෙමයි. ඒ නිසා උන්වහන්සේ දෙන මාර්ගය, උන්වහන්සේ දෙන ඒ ඔවදන පිළි අරගෙන තමන්ගේ ජීවිතය උපකර ගන්නට, ජීවිතය සකස් කර ගන්න මේ පොඩි හාමුදුරුවන්ට තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබෙනවා. නිතර බුදුන් වඳිනකොට තුන්රුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ඒ මඟ පෙන්වීම, දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබෙනවා. ඉතින් ඒ නිසා අද මේ පැවිදිමකටපත් වෙච්ච අපේ අලුත් පොඩි හාමුදුරන් වහන්සේලා මේ දුෂ්කර ජීවිතේ, කටුක ජීවිතයෙන් අත මිදලා මේ සසර ගමනේ යන්නට පහසුවෙන් යන්න පුළුවන්කම තියෙන මාර්ගය තෝරා ගත්තේ. මේ පැවිදි ජීවිතය ඊටාම දුෂ්කරයි කියලා මතක් කළා. ගිහි අයට ශික්ෂාපද 5ක් වුණාට අද සාමණේර භූමියටපත් වෙච්ච අපේ පොඩි හාමුදුරුවන්ට ශික්ෂාපද 10ක්. ඒ වගේම උපසම්පදා වෙනකොට ඒක තව විශාල වෙනවා. ඒත් එක්ක මෙනිච්ච අනුශික්ෂාපද ලැබෙනවා. කෝටියක් සංවර සීලයක ලෝකුල අහලා ඇති. ඉතින් ඒ කෝටියක් සංවර සීලයටපත් වෙච්ච ගිහි අයට රකින්නට බැරි, ගිහි අයට ඒ සමීපයටත් එන්න බැරි, ඊටාම අති ගාම්භීර, පරම ගාම්භීර වෙච්ච ශික්ෂාපද වලින් ආවරණය වෙච්ච මේ ශාසනයට තමයි මේ දරුවෝ අද පූජා කළේ අම්මලා තාත්තලා. ඒ අම්මලා තාත්තලාත් අද ඉඳලා ඒ ශාසනයේ දායකත්වයේ උරුම, ඒ ශාසනික දායාදය ලැබුපු අය බවට පත් වෙනවා. අනිත් අයට ලබන්න බැරි, කරන්නට බැරි කාර්යයක් අම්මලා තාත්තලා සිද්ධ කළේ. ඉතින් අම්මලා තාත්තලාට තුන්පුරන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අපේ පොඩි හාමුදුරුවරුන්ටත් අද මේ ආරම්භ කරපු ඒ පැවිදි ජීවිතය හොඳින් සකස් කරගන්න, තමන්ගේ හිත දමනය කරගන්න, ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්න, මේ ප්‍රදේශයේ, මේ රට, මේ ලෝකයේ බබළුවන හොඳ යතිවරයන් වහන්සේ නමක් වෙන්න මේ පුංචි හාමුදුරන් වහන්සේලාට තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ සඳහා මඟ පෙන්වන අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මේ මහා සංඝ රත්නයටත් තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබිලා මේ සම්බුද්ධ ශාසනය බබළුවන්නට හැමෝටම තුන්රුවන්ගේ ආශිර්වාදය, දිව්‍යයන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. හැම දිනාටම තුන්රුවන් සරණයි. සියලු දෙනාම වන්දනා කරගන්න මහා සංඝරත්නයට. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. මේ මොහොතේදී පැවිදි කිරීමේ පින්කම පින්වත්නි නිමාවටපත් වෙනවා. මින් අනතුරුව සිදු කරන්නට තියෙන්නේ සංඝගත දක්ෂිනාවේ කටයුතු. ඒ සඳහා මේ පින්වතුන්ට සූදානම් වෙන්නටත් සිහිපත් කරනවා. මේ මොහොතේදී වන්දනීය පූජනීය අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා කීප නමක් විහාරස්ථානවල දානමය කටයුතු වලට සම්බන්ධ වෙන්නට වැඩම කරනු ලබනවා. මේ පින්වතුන්ට ඒ අවස්ථාවේදී ඉඩකඩ ලැබෙනවා අලුතින් පැවිදි වුණු අපේ ගෞරවනීය පොඩි ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමේ අවස්ථාව යොදා ගන්නට. එතනදී පොඩි කාරණයක් සිහිය තබා ගන්න. මේ දස සීලය සමාදන් වුණේ පැවිදි දස සීලය. එහි ශික්ෂාපදයක් තියෙනවනේ ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියලා. රන්දිදී මුතුමැණික් මසුකහවණු පිළිගැනීමෙන් වැළකෙමි කියලා සාමණේර ස්වාමින් වහන්සේ ශික්ෂාපදයක් සමාදන් වෙලා තියෙනවා. ඒ සමාදන් වුණු සීලය ආරක්ෂා වෙන විදිහට මුදල් හදල් පූජා කිරීමේ කටයුතු වලින් කරුණාවෙන් වළකින්න කියලා කාරුණිකව පින්වතුන්ට සිහිපත් කරනවා. අනිත් පිරිකර පූජා කිරීමේ කටයුතු වල නිරත වන්න සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. සංසාරේ දුක දෙකලා කලකිරුණා අම්මේ ඒ
ගැසුනේ කලකින්නේ අම්මේ නිවන් දකින මඟ ලැබුණා විරිය වඩමු අම්මේ පැවිදි වෙන්න මා ආපසු ඇයි අඩන්නේ අම්මේ සංසාරේ එළු කඳුලැලි මතක නැද්ද අම්මේ තණ්හාවෙන් හදනා දුක හඳුනාගෙන අම්මේ වෙර වඩන්න මේ සසරින් ගැලවෙන්නට අම්මේ ලේකිරි කර මට පොවලා මා හැදු මගේ අම්මේ නිදි වරමින් ලෙඩට දුකට බෙහෙත් කෙරුව අම්මේ අහිතක් නෑ අම්මා ගැන මා හැදු වැඩු අම්මේ සංසාරේ දුක ඇහුවම හිතට බයයි අම්මේ ජීවිතයට රැකවරණය තිසරණයයි අම්මේ ඒ හින්දයි කිහි ගෙදරින් පිට වූයේ අම්මේ තිසරණ සරණින් මඟපල ලැබ ගන්නයි අම්මේ පමාවෙන්නේ ඇයි හරි මඟ මුණ ගැසුණා අම්මේ සිත සතුටින් මා සසුනට පූජා කළ අම්මේ මේ කාලේ ප්‍රජාපති ගෝතමියයි අම්මේ සංසාරේ දුක දැකලා කලකිරුණා අම්මේ ඒ හින්දයි පැවිදි වෙන්න හිත නැමුනේ අම්මේ බුදු සසුනක් මුණ ගැසුනේ කලකින්නේ අම්මේ නිවන් දකින මඟ ලැබුණා විරිය වඩමු අම්මේ පැවිදි වෙන්න මා ආපසු ඇයි අඩන්නේ අම්මේ සංසාරේ එළු කඳුලැලි මතක නැද්ද අම්මේ තණ්හාවෙන් හදනා දුක හඳුනාගෙන අම්මේ වෙර වඩන්න මේ සසරින් ගැලවෙන්නට අම්මේ ලේකිරි කර මට පොවලා මා හැදු මගේ අම්මේ නිදි වරමින් ලෙඩට දුකට බෙහෙත් කෙරුව අම්මේ ඔබ සෑම සියලු දෙනාම নমස්කාරය කියන්න සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාම වේවා සාදු 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 මාගේ ධර්ම ස්වාමියෝ අමාමෑණියෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු සේක සියලු කෙලෙස් සතුරන් නැති කලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක රහසින්වත් පව් නොකලසේක බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක ඒ අරහං ආදී නව ගුණයෙන් යුක්ත වූ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට
මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අප මිදීම පතා පූජා කරමි පූජා වේවා පූජාම වේවා පූජාම වේවා නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරසබං යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජාලෝකානුකම්පයා ගණසාරප්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තමෝනුදං සුගන් වර්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම්මිලායාති යතයි ධම්මේ කායෝතතායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ කජ්ජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය
පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තුන්දොරින් සිදු වුණා වූ සියලුම දෝෂයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා සාදු 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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැකවරණයි සාදු 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 සියලු දෙනාම tempත් වෙලා සංසුන් වෙලා මේ මහා විශ්ව ධාතුවට පහළ වී වදාළ
මහා කරුණාවේද මහා ප්‍රඥාවේද ප්‍රතිමූර්තියක් වූ අනන්ත අප්‍රමාණ ලෞතුරා බුදු ගුණයන්හි ගුණාකරයක් බවට පත් වූ අසම වූ අසම සම වූ අනන්ත ගුණේති තථාගත ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ හද පතුලින්ම වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරයේ වේවා කියන හැඟීමෙන් යුක්තව ශබ්ද නගා සාදුනාදයක් පවත්වලා තුන්වතාවක් නමස්කාරය කියලා තැන්පත් වෙන්න. දානං කලු සභාවේන සග්ගමානුස භෝගදං පරිණාම වසේනේව හේතුමුක්ඛූපනිස්සයං තී. වැඩම කොට වැඩහිඳ වදාරන අපගේ ශිෂ්‍යවර ස්වාමින් වහන්සේලා නියෝජනය කරන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද දිනේ උතුම් ප්‍රෞಢ භූමියට පත් වුණු ගෞරවනීය මාගේ ශිෂ්‍යවර පොඩි හාමුදුරුවන් වහන්සේගෙන්ද එවැගේම අපේ ගෞරවනීය සිල්මෑණියෝ වැඩම කරලා තියෙනවා. ගෞරවනීය සිල්මෑණියනි, ඒ පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ දයාබර අම්මලා තාත්තලා ඥාති හිතයිසී පින්වතුන් පැමිණිලා සිටිනවා. කාරුණික පින්වත්නි, අද දවස ඔබටත් අපටත් සම්මා සම්බුද්ධ ශාසනයටත් බොහෝම වැදගත් වටිනා දවසක් බවට පත් වුණා. බොහෝම පුංචියට කෙටියෙන් සීමිත පිරිසක් සහ සම්බන්ධ වෙලා මේ පින්කම පවත්වන්නට හේතුනේ පින්වත්නි, ඔබ කවුරුත් දන්නවා රටේ පවතින වසංගත තත්ත්වය නිසා. එහෙම නැතිනම් අද මේ පැවිදි පින්කමට මේ ධර්මාශ්‍රමය පිරීලා ඉතිරිලා යන මහ ජන ගංගාවක් මෙතනට පැමිණෙනවා. ඒක පින්වතුන් කවුරුත් දන්නවා. නමුත් කාල විපත්තිය නිසා ඇති වෙලා තිබෙන වසංගත තත්ත්වය නිසා අපිට මේ විදිහට පින්කමේ කටයුතු විශාල පිරිසක් නැතිව නමුත් සෞඛ්‍ය විධිවිධානවලට එකඟව ඒ වගේම විනයානුකූලව සිදු කර ගැනීමට ලැබීම පිළිබඳව අපි බොහෝම සතුටට පත්වන්නට ඕනේ. දානය වළඳා අවසානයේදී පින්වත්නි අනුශාසනාවක් කරන්න හිතට ගත්තේ අද දවසේ පැවිදි වෙච්ච පොඩි ස්වාමින් වහන්සේලාටත් ඒ පොඩි ස්වාමින් වහන්සේලාව සම්බුද්ධ ශාසනයට දායාද කරපු දයාබර අම්මට තාත්තට ඥාතීන්ටත් අනාගතය ධර්මානුකූලව සැපවත් වෙන පරිද්දෙන් අවවාදයක් අනුශාසනාවක් කරන්නට අවශ්‍යයි කියලා හැඟුණු නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ ගිහිගේ අතෑරලා අබිනික්මන් කළා. අබිනික්මන් කරන මොහොතේදී අහසේ පෙනී හිටියයි කියලා කියනවා වසවර්ති මාරයා. ඔය වසවර්තිය කියන වචනේ මහා නරක නපුරු වචනයක් විදිහට සමාජය තුළ භාවිතයට යෙදුනට වසවර්ති කියලා කියන්නේ තමන්ගේ වසඟේ අනුන්ව පවත්වන්න පුළුවන් කියන අර්ථය. මට පුළුවන් නම් වෙන කෙනෙක්ව මානසිකව පාලනය කරන්න යම් කිසි ක්‍රමයකින් එතකොට මම ඒතනැත්තා පිළිබඳව වසවර්ති. එතකොට කාම ලෝකයේ ඉන්න ඇත්තෝ මිනිස්යන්ව දෙවියන්ව පංචකාමයන් කියන රැහැණෙන් වෙලලා පාලනය කරන්න පුළුවන් තැනැත්තාට අපි කියනවා වසවර්ති මාරයා කියලා. වසවර්ති මාරයා අහසේ පෙනී ඉඳලා මතු බුදු වෙන්න ඉන්න මහා බෝසතාණන් වහන්සේට කියනවලු පින්වත්නි, සිද්ධාර්ථ අබිනික්මන් කරන්න එපා. තව දින 7කින් ඔබ ඒකාන්තෙන් චක්‍රවර්ති රජ වෙනවා. දිව්‍යමය චක්‍රරත්නය
අහසේ පහළ වෙනවා ඔබ වෙනුවෙන්. මේ මුළු ලෝකේම අග රජ බවට ඔබටපත් වෙන්න පුළුවන් නිකරුණේ දුක් විඳින්න ගිහිගේ අතහැරලා යන්න එපා කියලා. මහබෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා ගිහිල්ලා තාපසතුමෙක් විදිහට අවුරුදු 6ක් පමණ දුෂ්කර ක්‍රියා කළා කියලා අපි දන්නවා. එහෙම දුෂ්කර ක්‍රියා කළා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම පින්වත්නි පළමු ධර්ම දේශනාවත් පවත්වලා මුලින්ම වැඩම කරපු රාජ්‍යය කියලා පින්වතුන් දන්නවා බෞද්ධ ඉතිහාසයේ දන්න පින්වතුන් සඳහන් වෙන්නේ මගධ රාජ්‍ය. ඒ කියන්නේ මගධ රාජ්‍යයට වැඩම කළා. මගධ රාජ්‍යයට වැඩම කරපුවාම මගධ රාජ්‍ය රජගහනුවර රජකම් කළේ බිම්බිසාර කියන රජතුමා. බිම්බිසාර රජතුමා එතකොට හරි තරුණයි. බිම්බිසාර රජතුමාට මහබෝසතාණන් වහන්සේව මේ පළවෙනි පාරට නෙමේ හම්බුනේ. පළවෙනි පාරට පැවිදි ජීවිතයටපත් වෙලා සත්‍ය සොයාගෙන යන අතරතුරේදී මුණ ගැහුණා. පින්වතුන්ට මතකද ඒ මුණ ගැහිලා බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේට ආරාධනාවක් කළේ මොනවා සම්බන්ධ කරගෙනද කියලා. බෝසතාණන් වහන්සේට ආරාධනා කළා මේ රාජ්‍ය ඔයයි මමයි දෙකට බෙදාගමු. මතකයි නේද? රාජ්‍යයේ කොටසක් ඔබ බාර ගන්න, ඔබ ඒ රාජ්‍ය පාලනය කරන්න, කොටසක් මම පාලනය කරන්න. මගේ රාජ්‍ය දෙකට බෙදලා මම ඔබට කොටසක් දෙන්නම් කියලා කිව්වා. දැන් පැවිදි ජීවිතයටපත් වෙච්ච මහබෝසතාණන් වහන්සේ ඒකට කැමති වුණාද? කැමති වුණේ නැහැ. අර බිම්බිසාර රජතුමා ඒ වෙද්දි මාර්ගඵල ලැබපු උත්තමයෙක් නෙමෙයි, ආර්ය තත්වයටපත් වුණු කෙනෙක් නෙමෙයි, යථාර්ථය ලෝකේ අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. ශ්‍රද්ධාව පැහැදීම ප්‍රසාදයේ හින්දා කිව්වා මම දෙන්නම් මගේ රාජ්‍යයෙන් කොටසක් කියලා. හැබැයි පැවිද්දාගේ අරමුණ රාජ්‍ය කිරීම නොවේයි. වර්තමානයේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා වෙන්න පුළුවන්, දේශපාලනය කරන වෙන්න පුළුවන් නෙමෙයි, ඉන්නවා නේ. මන්ත්‍රී හාමුදුරුවරු ඉන්නවා, ඇමති හාමුදුරුවරු ඉන්නවා, ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා හාමුදුරුවරු ඉන්නවා, ඡන්දෙට කැන්වසින් යන හාමුදුරුවරු ඉන්නවා, ස්ටේජ් එකට නැගලා දේශපාලඥයන්ට ඡන්ද දෙන්න කියලා හුරේ කියන හාමුදුරුවරු ඉන්නවා. හැබැයි ඒ හාමුදුරුවරු වෙන්න නෙමෙයි අද මේ අපේ පොඩි හාමුදුරුවරු මහාන වෙලා ඉන්නේ. අද මේ මුල වැරදෙන්න බෑ. ඒකින්ද ඒ පොඩි හාමුදුරුවරුන්ටත් ඇහෙන්න, මේ ඥාති හිත මිත්‍රාදීන්ටත් ඇහෙන්න මම මේ දේශනාව කරන්න තීරණය කළේ. ඒක පැවිද්ද නෙමෙයි. ඒක පැවිද්ද නම් ඒකනම් බලාපොරොත්තු වෙන සැපේ, ඒකනම් බලාපොරොත්තු වෙන දේ. දා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ එක්කෝ ගිහිගේ අතාරින්නේ නැතිව ඉන්න තිබ්බා. සක්විති රජ වෙන්න තිබ්බනේ, මහ දෙයක්. දවස් 7න් පහළ වෙනවා කිව්වා. දෙවැනි පාරට බිම්බිසාර රජුරෝ සූදානම් වෙද්දී පරිත්‍යාග කරන්න තමන්ගේ රාජ්‍යයෙන් භාගයක් ඒක පිළිගන්න තිබ්බා. බලය හොයාගෙන යන කෑදර පුරුද්දක් භික්ෂුවකට කවදාවත් ගැලපෙන්නේ නැහැ. පින්වත්නි, මේ ලෝකේ මිනිස්සු කොටස් දෙකකට බෙදෙනවා. අපි දිරණ මිනිස්සු, දිරනවා කියන්නේ වයසට යනවා කියන අර්ථය. ජරාවටපත් වෙන දිරණ මිනිස්සු දිරණ දේවල්මයි හොයන්නේ. ආදරය කරන්න කෙනෙක් තෝරගත්තා නම් දිරණ කෙනෙක්, ජරාවටපත් වෙන කෙනෙක්. මිනිස්සු බිඳෙන, කැඩිලා බිඳිලා යන මිනිස්සු, කැඩිලා බිඳිලා paludu වෙලා යන මිනිස්සු හොයාගන්නෙම පින්වත්නි, පරිේශණය කරන්නෙම, ලබා ගන්න උත්සාහ කරන්නෙම කැඩිලා බිඳිලා paludu වෙන යන දේවල්. මිනිස්සු මැරෙන මිනිස්සු, මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්ත මිනිස්සු පින්වත්නි හොයන්නෙම මැරෙන, නැති වෙන, වෙනසෙන දේවල්. ඔකට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අනාර්ය පරිේශණේ. මොකද්ද කියන්නේ? අනාර්ය පරිේශණේ. අනාර්ය පරිේශණේ කියලා කියන්නේ පහත් සෙවිල්ලක්, පහත් පරිේශණයක්, ඊටාම නිහීන නින්දිත පරිේශණයක්. හැබැයි බුදුවරු මේ ලෝකයේ කරන්නේ ආර්ය පරිේශණේ. මොකද්ද ආර්ය පරිේශණේ කියන්නේ? දිරණ වයසට යන මිනිස්සු වෙලා ඉඳගෙන වයසට යන්නේ නැති දෙයක් හොයනවා.
දිරන්නේ නැති දෙයක් සොයනවා. අජර අමර දෙයක් හොයනවා. මරණයට පත්වෙන මිනිස්සු වෙලා ඉඳගෙන මැරෙන්නේ නැති දෙයක් හොයනවා. කවදාවත්ම නැසෙන්නේ නැති දෙයක් හොයනවා. ඒ වගේම වෙනසෙන ස්වභාවය ඇති මිනිස්සු වෙලා ඉඳගෙන පින්වත්නි වෙනසෙන්නේ නැති දෙයක් හොයනවා. මොකක්ද ඒ දේ? පැවිද්දන් නිවන හොයනවා. අධ්‍යාත්මයේ තියෙන හිතේ තියෙන කෙලෙස් ඔක්කොම නැති කරලා දාලා කෙලෙස් කිලුටු අතගාලා දාලා ද්වේෂය, වෛරය, ක්‍රෝධය, රාගය, මානය ආදී කිලුටු දේවල් ඔක්කොම නැති කරලා පාරිසුද්ධ හිතක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. එහෙම කෙලෙස් නැති වෙලා ගියාම අධ්‍යාත්මයේ ප්‍රඥාවෙන්, අවබෝධයෙන්, විද්‍යාවෙන් පිරෙනවා. විද්‍යාවෙන්, අවබෝධයෙන්, ප්‍රඥාවෙන් පිරුණු හිත ඇතුලේ පින්වත්නි නිවන පිහිටා සිටිනවා. ඒ නිවන ලෝකයේ අසංකතයි. හේතුන්ගෙන් හටගත් දෙයක් නෙමෙයි. ඒ නිවන කවදාවත් දිරීමටපත් වෙන්නේ නැහැ. ඒ නිවන ස්පර්ශ කරපු කෙනා කවදාවත් පින්වත්නි ඇලීම් එක්කලා ජීවිතේ ගත කරගෙන ගිහිල්ලා සංසාරේ දුකටපත් වෙන්නේ නැහැ. දැන් මේ පින්වතුන් පැවිද්දන් දිහා බලලා බොහෝම ගෞරවයෙන් දෝත එකතු කරලා වඳිනවද නැද්ද? වඳිනවා. ගිහියෙක් පැවිද්දෙට වඳින්නේ සිවුර විතරනම් වෙනස, තට්ටේ විතරනම් වෙනස. පින්වත්නි වඳිනවා කියන එකේ 아무තු අර්ථයක් ඇත්තේ නැහැ. දැන් ඔය ඇත්තොත් මුදල් එකතු කරනවා, හම්බ කරනවා, රැස් කරනවා, ඉඩකඩම් ගන්නවා, වත්කම් ගොඩ නගනවා, දීපල රැස් කරනවා. ඒ වත්කම්, දීපල, මිල මුදල්, ඉඩකඩම් ඔක්කොම අන්තිමට අඬා වැළපි මේ ලෝකේ දාලා මැරිලා යනවා. අන්තිමට ඇඟත් පොළවට පස් වෙලා යනවා, පණුව ගහලා කුණු වෙලා ජරා ජීර්ණ වෙලා යනවා. දැන් ඔබ විසින් වන්දනා කරනු ලබන, පූජා කරනු ලබන මේ පැවිද්දෝත් එකතු කරනවා, රැස් කරනවා, ඉඩකඩම් ගොඩ ගහනවා, හම්බ කරනවා, භවභෝග සම්පත් එකතු කරලා තෘෂ්ණාවෙන් වෙලිලා බැඳිලා ජීවත් වෙනවා නම් වඳින්න ඕන කමක් නැත්තේ නෑ. වඳින්න ඕනේද? ගිහියාගේ සහ පැවිද්දාගේ එහෙමනම් වෙනසක් නැත්තේ නෑ. මොකද්ද නානාත්වයනේ? ගිහියටත් බැංකු පොතක් තියෙනවා, පැවිද්දටත් බැංකු පොතක් තියෙනවා. ගිහියත් සල්ලි එකතු කරනවා එකට, පැවිද්දත් සල්ලි එකතු කරනවා. ගිහියත් ඉඩකඩම් රැස් කරනවා, පැවිද්දත් ඉඩකඩම් රැස් කරනවා. තෘෂ්ණාවෙන් ගොඩ ගහ ගන්නවා. ගිහියත් ගොඩ ගහනවා, පැවිද්දත් ගොඩ ගහනවා. ගිහියත් ඔය ඉඳලා හිටලා හීනියට සොට් එකක් දානවා. සමහර වෙලාවට සමහර පැවිද්දොත් ඉඳලා හිටලා ඔන්න ඔහෙ නොකිය අපි අතාරිමු නේ. එතකොට වෙනසක් නැහැ. වෙනසක් තියනවද? වෙනසක් නැහැ. හැබැයි එහෙම වෙන්න බෑ. සංඝ රත්නයේ මේ ලෝකේ අපි සලකන්නේ පින්වත්නි ආර්ය රත්නයක් විදිහට. රත්න කියලා කියන්නේ මේ ලෝකේ දුර්ලභ දේවල් වලට. යමක් මේ ලෝකේ අතිශයින්ම දුර්ලභ නම් ඒක මහා රත්නයක් බවට පත් වෙනවා. ඉතින් අද මේ පුතාලා තුන්දෙනාම පැවිදි වුණේ එහෙම සංඝ රත්නයට එකතු වෙන රත්නයන් බවට පත් වෙන්න. ජීවිතයේ අනිත් අය දුවන ගමන දුවන්න නෙමෙයි. විශ්වවිද්‍යාලයේ කාලය ගත කරා මම අවුරුදු 3ක්. අපේ නන්ද පොඩි හාමුදුරුවොත් අවුරුදු 2ක් විශ්වවිද්‍යාලයේ කාලය ගත කළා. විශ්වවිද්‍යාලයේ යනවා කියන එක පැවිද්දෙක්ගේ අරමුණක් නෙමෙයි. ඒක අතිරේක අරමුණක්. විශ්වවිද්‍යාලයක් ඇතුළට ගියාම පින්වතුන් දැකලා තියෙනවනේ ඔය ටීවී එකේ නේද? නිවුස් යන වෙලාවට, පිකටින් තියෙන වෙලාවට කොහොමද? දැකලා තියෙනවනේ ගිරිය පුප්පගෙන, රැවුල වවාගෙන, කොණ්ඩේ වවාගෙන, පොලිසිය මහත්තයලත් එක්කලා හැප්පි නේ? දේශපාලන අරමුණු ඔස්සේ ගමන් කරන භික්ෂු ප්‍රජාවක් ගොඩනැගිලා තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ විශ්වවිද්‍යාලෙ ගියා නම් කොහොම හිටියේද? මුගලන් මහරහතන් වහන්සේව පාරේ හම්බුණා නම් ওই විදිහට. පස්වග තවුසන්ගෙන් අස්සජි මහරහතන් වහන්සේ විශ්වවිද්‍යාලයේ පිකටින් එහෙකට යද්දී උපතිස්ස කෝලිතට හම්බුණා නම් දැකලා පැහැදෙයිද? පැහැදෙයිද? පැහැදෙන්නේ නැහැ. එහෙම පැහැදුනේ නැත්නම් ඔබ වහන්සේ කාගේ ධර්මයක්ද දේශනා කරන්න කියලා අස්සජි තෙරුන් වහන්සේගෙන් අහයිද උපතිස්ස? පිරිවැජි අහන්නේ නැහැ. එහෙම ඇහුවේ නැත්තම් මේ සම්බුද්ධ ශාසනයට
ප්‍රඥාවෙන් අග්‍රස්ථානයටපත් වුණු සරියුත් මහරහතන් වහන්සේ කෙනෙක් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ කෙනෙක් නැහැ පින්වත්නි. ඒ නිසා අපි මේ ලෝකේ ධර්මයට පැමිණෙන්න බලාගෙන ඉන්න ඇත්තන්ව ධර්ම මාර්ගයේ පහදවන පිරිසක් මිස අපහදවන පිරිසක් නෙමෙයි. මිනිස්සුන්ට ධනය තියෙනවා. මිනිස්සු ධනවත් කියලා සලකන්නේ මේ මිනිස්සුන්ට සල්ලි තියෙද්දි. මිනිස්සු ධනවත් කියලා සලකන්නේ මේ මිනිස්සුන්ට ඉඩකඩම් තියෙද්දි. මිනිස්සු ධනවත් කියලා සලකන්නේ මේ මිනිස්සුන්ට වත්කම් තියෙද්දි. ඒක සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය ඇහැ සාමාන්‍ය දෘෂ්ටි කෝණය. දැන් ඒක අපිත් අත්දැකලා තියෙනවා. පිටස්තර ධර්ම දේශනාවකට වඩිද්දි ත්‍රිවිල් එකක ගියොත් එහෙම ඒකේ රෝද 3යිනේ තියෙන්නේ. එතකොට වැඩි ගණන් ගන්නෙ නෑ බණත් ඒ තරම් අනර්ග නැහැ. සමහර ගිහියෝ එහෙම මනිනවා. බැරි වෙලාවත් අර අපේ මේ ප්‍රධාන දායක මහත්තයා උපාලි මහත්තයාගේ වගේ වාහනයක ගියොත් බණහන් ඩාපු වයසක උපාසකම්මලට තාත්තලට හිතනවා ඔන්න රහතන් වහන්සේ කෙනෙක් වැඩියා කියලා. එහෙමමයි නැත්තෝ ඉන්නවා. හැබැයි සම්බුද්ධ ශාසනයේ ඇතුලේ ධනෙමයි ඉන්නේ එතන ඒ ක්‍රමෙන් නෙමෙයි. ආර්ය උත්තමයන්ට ආර්ය ධනයක් තියෙනවා. මොනවද ඒ ධනය? ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියං ධනං, සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්‍යමන් ධනං. ශ්‍රද්ධාව, සීලය, සුතය, ලැජ්ජාව, බය දෙක, ඒ වගේම ප්‍රඥාව මේ දේවල් තමයි පැවිද්දන්ට ධනෙ බවට පත් වෙන්නේ. මේ ලෝකේ ආර්යයන්ට ධනෙ බවට පත් වෙන්නේ. කතාවක් තියෙනවා ගෙදරින් පරම්පරාවෙන් කෙනෙක් පැවිදි ජීවිතයට පත් වුණොත් 4 වර්ගයක් නිවන් දකින්නවයි කියලා. කවුරු හරි පැවිදි වුණයි කියලා අනිත් ඇත්ත ඔක්කොම නිවන් දකින්නේ නම් නැහැ. හැබැයි කෙනෙක් පැවිදි වුණාම අපිට සිහි වෙනවා මගේ දරුවා මහාන වෙලා ඉන්නවා. එහෙම නැත්නම් මගේ අසවල් නෑයා මහාන වෙලා ඉන්නවා සීලවන්තයි, ගුණවන්තයි, ධර්මානුධර්ම ප්‍රතිපන්නයි, හරීම ගුණවත් හාමුදුරු කෙනෙක් කියලා මතක් වෙද්දී පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. කෙනෙක් ගිහියෙක් වගේ කෙනෙක් නෙමේ පුදුම පැවිදි උත්තමයෙක්. අන්න එහෙම සිහි වෙලා ශ්‍රද්ධාවක් ඇති වෙනවා නම් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමන්ගේ දරුවා ගැන, ඥාතියෙක්ට තමන්ගේ ඥාති පුත්‍රයා ගැන, හිතවතෙක්ට තමන්ගේ හිතවතා ගැන ඒ ඇති වෙන පැහැදීමේ ඇති වෙන ශ්‍රද්ධාව පින්වත්නි කල්ප ගානක් සුගතිය උපදින්න හේතුවක් බවට පත් වෙනවා. සතර අපායේ යන්නේ නැහැ කල්ප ගානකට. ඒ සද්ධා මාත්‍රයම පමණක්. කෙනෙක් පැවිදි වුණාට පස්සේ පින්වත්නි දැන් මං සම්බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කරලා අවසానයි. දැන් ඉතින් අපිට නිවන් දකින්න පුළුවන් කියලාම කෙනෙක් අදහසක් ඇති කරගන්නත් හොඳ නෑ. තමන්ගේ දරුවෙක් මහාන වුණාට පස්සේ මෙතෙක්කල් සිල් සමාදන් නොවුණු තාත්තා, මෙතෙක්කල් සිල් සමාදන් නොවුණු අම්මා සිල් සමාදන් වෙන කෙනෙක් වෙන්න ඕනේ. මෙතෙක්කල් සමාධිය වඩපු නැති භාවනා නොකරපු තාත්තා අම්මා දැන් සමාධිය වඩන්න පටන් ගන්න ඕනේ, භාවනා කරන්න පටන් ගන්න ඕනේ. මෙතෙක්කල් ධර්මයේ ඉගෙන ගත්තේ නැති අම්මා තාත්තා ධර්මයේ ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. මෙහෙම පැවිදි ජීවිතයට පත් වෙන පුතෙක්ව මව් කුස දරන්න, ඇති දැඩි කරන්න, ජාතක කරන්න ලේසි පහසු පිනක් පින්වත්නි තියෙන කෙනෙක්ට මිස වෙනත් කෙනෙක්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙම දරුවෙක් ඔබට ලැබිලා තියෙන්නේම මහා සාංශාරික කුසලයක් හින්දා. අහලා බලන්නකො ළඟ ඉන්න දරුවෙක්ගෙන් තමක්ගේ මහාන වෙනවදයි කියලා. ආපු ගමන් දෙන උත්තර ගැනත් හිතලා බලන්නකො. එහෙම ලෙහෙසියෙන් මහාන වෙන්න සංසාරේ තියෙන පංචකාමයන් අතාරින්න නිවන කරා හික්මෙන්න හිතේ තියෙන කෙලෙස් ටික නැති කරගන්න බලාපොරොත්තු තියාගෙන අරමුණු තියාගෙන උපදින දරුවෝ හැම අම්මා කෙනෙක්ටම හැම තාත්තා කෙනෙක්ටම හම්බෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ ධර්මශාලාව ඇතුලේ ඉන්න අම්මලා තාත්තලාගෙන් අද වාසනාවන්තම අම්මා වාසනාවන්තම තාත්තා බවට පත් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයට දරුවෝ පූජා කරපු වාසනාවන්ත අම්මයි වාසනාවන්ත තාත්තා. ඒක ලැබීමක්. ධර්මාශෝක රජුරෝ හැදුවා කියලා කියනවානේ 84000ක් වෙහෙර විහාර.
එකක් නෙමෙයි දෙකක් නෙමෙයි 100ක් 200ක් නෙමෙයි කියන්නේ කීයක් කියලාද? 84000ක්. මොග්ගලීපුත්තිස්ස රහතන් වහන්සේගෙන් ඇහුවලු දැන් ඉතින් මමත් සම්බුද්ධ ශාසනයේ නෑයෙක් නේද කියලා. එතකොට මොකද්ද දුන්න කියන උත්තරේ? ශාසනයට දරුවෙක් පරිත්‍යාග කරනකම් 84000ක් වෙහෙර විහාර කළයි කියලා ශාසනයේ නෑයෙක් වෙන්නේ නැහැයි කියලා. මේ පින්නතුන්ට 84000ක් වෙහෙර විහාර සකස් කරන්න නම් බැරි වෙයි. හැබැයි ධර්මාශෝක රජුරවන්ට ඒ වෙද්දි නොලැබිලා තිබුණු තත්වේ ඒ වෙද්දිත් පස්ව ලබා ගත්තා. ඒ වෙද්දි නොලැබිලා තිබුණු තත්වේ මේ පින්වතුන්ට මේ වාසනාවන්ත පෙරුම් පුරන පුණ්‍යවන්ත පුතාලා තුන්දෙනා අද දවසේදී අරගෙන දුන්නා, ලබා දුන්නා, හිමි කරලා දුන්නා. නේ පුදුම දායාදයක් පුදුම ලැබීමක් බවට පත් වුණා. ඒ මහාන වෙච්ච දරුවෝ තුන්දෙනාත් හිතා ගන්න ඕනේ අපි මේ සමාජයේ ඉන්න හැම හාමුදුරු කෙනෙක් දිහාම බලනවා. ඒ අයව තේරුම් ගන්නවා. හැබැයි අපි සමාජයේ ඉන්න හාමුදුරුවරු විදිහට හැඩ ගැහෙන්න නෙමෙයි පැවිදි ජීවිතයටපත් උනේ. අපි කවුරු වෙන්නද පැවිදි ජීවිතයටපත් උනේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි පැවිදි ජීවිතයටපත් වුණොත් එයා චරිතය සකස් කර ගන්න ඕනේ හරියට සරියුත් මහරහතන් වහන්සේ වගේ. එහෙම නැත්නම් මොගලම් මහරහතන් වහන්සේ වගේ. එතකොට අපේ දර්ශනය අපේ ආදර්ශය තියෙන්නේ මොගලම් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ වැනි උතුම් මහරහතන් වහන්සේලාගේ චරිත. ඉන් මෙහා අපි කාවවත් අනුගමනය කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපේ ගෞරවනීය මෑණියොත් ඉන්නවා මෙතන. යම් කිසි කාන්තාවක් පැවිදි ජීවිතයටපත් වුණා නම් අර මෑණිය වෙන්න මේ මෑණිය වෙන්න එහෙම කල්පනා ඒ පැවිදි වුණු තැනැත්තියට ඇතිවිය යුතු නැහැ. ඇති වෙන්න ඕන එකම ප්‍රාර්ථනාව මමත් කේමා මහරහත් තෙරණිය උත්පලවන්නා මහරහත් තෙරණිය වගේ තෙරණියක් බවට පත් වෙනවා කියන අදහස. ගිහියන්ටත් පින්වත්නි වෙනි බලාපොරොත්තු තියෙනවා. අපි හැමෝම මේ ඉපදිලා ඉන්න ජීවිතය తాවකාලික ජීවිතයක්. හැමදාම ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි අපිට ලැබිලා තියෙන්නේ. පින්වත්නි ගෙවි ගෙවි යන ජීවිතයක්. මේ පින්කම පටන් ගන්න කලින් තිබුණු ආයස ප්‍රමාණයෙන් කොටසක් දැන් ගෙවිලා ඉවරයි. අනුශාසනාව පටන් ගද්දී තිබුණු ආයස ප්‍රමාණයෙන් කොටසක් මේ අනුශාසනාව කරමින් ඉද්දි ගෙවිලා ඉවරයි. අද දවස ගත වෙද්දී ජීවත් වෙන්න තියෙන කාලෙන් තව දවසක් ගෙවිලා ඉවරයි. ගෙවෙන ජීවිතයක්. තව කොච්චර ඉතිරි වෙලා ඇද්ද අපි දන්නේ නෑ. පින්වත්නි කොච්චර ධන දාන්නේ දීපල වස්තු කන්දරාවක් අපිට තිබ්බත් කොච්චර මිල මුදල් තිබ්බත් මොන විදියේ උගත්කම් තාන්න මාන්න මොනවත් තිබ්බත් මරණය ආවහම ඉතින් අපිට යන්න සිද්ධ වෙනවා. එකතු කරගෙන තියෙනවා කැමැත්තෙන් හරි අඬා හරි අකමැත්තෙන් හරි දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසයි බුදුහාමුදුරුවෝ කියන්නේ අරන් යන්න පුළුවන් දේවල් එකතු කරන්න දිරන්නේ නැති මැරෙන්නේ නැති සදාකාලික දෙයක් ජීවිතේ ලබා ගන්න උත්සාහ කරන්න කියලා. ඒ නිසා මේ ගිහි පැවිදි සියලු දෙනාම හිතේ තියාගන්න ඕනේ මේ ලෝකයේ උතුම්ම ලැබීම මට ලැබිලා තියෙනවා මනුස්ස ජීවිතය. ඒ මනුස්ස ජීවිතයේ ලැබපු අයට ලැබෙන විශේෂම ලැබීම දුර්ලභම ලැබීම අපිට ලැබිලා තියෙනවා සම්බුද්ධ ශාසනය. බුදුබණ අහන්න ලැබෙනවා. ඒ ධර්මයට අනුව හැසිරෙන්න පසුබිම ලැබෙනවා. එවැනි වාසනාවක් ලැබිලා ජීවිතය ගත කරන අපි මේ ජීවිතයේ අවසාන වෙන්න කලින් හැකිතාක් ධර්මය අවබෝධ කරගන්න කෙලෙස් නසා ගන්න ජීවිතේ මෙහෙවීමක් ඇති කරගන්න ඕනේ. ජීවිතය සකස් කරගන්නට ඕනේ. ඒක අපි සිහිය තියාගන්නට ඕනේ. පින්වත්නි මේ පින්කම සිදු කරපු ආකාරය ගැන කෙටියෙන් සිහිපත් කරන්නට ඕනේ. අවස්ථා කීපයකදීම අපිට මේ පින්කම කල් දමන්න සිද්ධ වුණා රටේ පවතින තත්ත්වය නිසා. මේ පින්වත් පොඩි ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන්ට විශාල ඥාති පිරිසක් ඉන්නවා. ඒ ඇත්තන්ට කියලා ඒ ඇත්ත ඔක්කොම සහභාගී කරගන්න මේ පින්වතුන්ට උමනාවක් තිබ්බා. හැබැයි ඉතින් මේ අවස්ථාවේදී අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ උමනාව සාධාරණයි අසාධාරණ නැහැ. මොකද මේ දරුවා ඒ විවාහ වෙනවා කියලා විවාහ උත්සව ගන්නවා කියලා කතාවක් මේ ලෝකේ නැහැ. ඒ නිසා මේක තමයි ශ්‍රේෂ්ඨම මංගල්‍ය.
ඒ මංගල්‍යයට සහභාගී කරගන්න විශාල පිරිසක් හිටියට අපිට සහභාගී කරගන්න බැරි වුණා. නමුත් මේ රටේ පවතින වාතාවරණය වෙනස් වුණාට පස්සේ විශාල උත්සවයක් ගන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ දරුවන්ගේ මංගල ධර්ම දේශනාවන් ලොකු උත්සවයක් විදිහට සූදානම් කරලා ඒ ඥාතීන් ඔක්කොම රැස් කරගෙන අපි ලොකු පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, මේ පින්කම සංවිධානය කරද්දී මං හිතන්නේ අපේ සභාපති මහත්තයලා, ලේකම් මහත්තයලා, කමිටුවේ සමාජිකයෝ, ඒ වගේම කමිටුවට සම්බන්ධ නැති අපේ දායක අය, ඒ වගේම මේ දූ දරුවන්ගේ දෙමව්පියෝ, අපේ මහාන වෙච්ච පුතාලගේ අම්මලා තාත්තලා දින ගණනාවක ඉඳලා බොහොම වෙහෙස මහන්සි වුණා වගේම ඊයේ දවසේ නම් ඇත්තටම නිින්දක් ලැබුණේ නැතුව ඇති. මම මේ හරියට පාන්දර 3 විතර වෙලා එද්දිත් මේ පින්වතුන් මේ හරියේ බොහෝ දිනක් වැඩ කරමින් හිටියා. බොහෝම වෙහෙස මහන්සි වුණා. වෙන විහාරස්ථානවල ඉන්න දායක සභාවේ දායකයෝගේ කන් කෙඳිරි ගගා අනේ කරන්න බෑ මොනවද මේ කරදර මොන වදයක්ද මේ එහෙම හිතන දායක පිරිසක් අපිට ඇත්තේ නෑ. ඉන්නේ බොහෝම පොඩ්ඩයි දායකයෝ. අර අහලා තියෙනවානේ මල් වලට වහන්නේ එක જાතියක්, අසූචි වලට වහන්නේ තව જાතියක් කියලා. මල් වලට වහන බඹරුද වැඩි පින්වත්නි, අසූචි වලට වහන නිලමැස්සොද වැඩි. එහිඳ අපිට දායක සභාවේ ඉන්නේ බොහොම ටිකක් වෙන්න පුළුවන්. ඒ ටික පින්වත්නි ඊටාම ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම ඊටාම වීරියවන්තයි, ඊටාම කැපකිරීමකින් යුක්තයි. සංඝ රත්නයේ තමන්ගේ දරුවෝ කියන හැඟීමෙන්, ඒත්ෝ ස්වාමින් වහන්සේලාගේ අම්මලා තාත්තලා කියන හැඟීමෙන් බොහෝම කැපවීමෙන් වැඩ කටයුතු කරන බොහෝම පින්වන්ත පෙරුම් පුරන දායක පිරිසක් අපිට ඉන්නවා. ඒ පින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම මගේ පොඩි හාමුදුරුවෝ පිරිස, ඒ වගේම පන්සලේ ඉන්න පුතාලා ටික බොහෝම කැපකිරීමක් මේ දවස් ටිකේම සිද්ධ කළා. නිදි වරාගෙන ඒකත් සිහිපත් කරන්න ඕනේ. ඒක සාංශාරිකව මේ ජීවිතයේ ලැබුණු මහ ලැබීමක් කියලා මම සලකනවා. මගේ පොඩි හාමුදුරුවෝ ටික මේ විදිහට මට ලැබුණු එක මේ තරම් ගෞරවයක් ඇති, මේ තරම් සංසුන් බවක් සහ කැපකිරීමක් ඇති පොඩි ස්වාමින් වහන්සේලා වෙන මේ ප්‍රදේශයේ අපිට ගුරු හාමුදුරුවන්ට ලැබිලා තියෙනවා කියලා දකින්න ලැබෙන්නේ නැති හින්දා එය මම මහත් වාසනාවක් කියලා සලකනවා. ඒ ඇත්තන්ට ගෞරවයේ පිණිස සිහිපත් කරනවා. ඉතින් මේ පින්වතුන් දානේ පූජා කළා, පිරිකර සූදානම් කරලා පූජා කරා. මේ පැවිදි වෙන භික්ෂුන් වහන්සේලාට සිවුරු සකස් කරලා, පොත්පත් සකස් කරලා, නොයේක් පිරිකර සකස් කරපු අය ඒ පිරිකර ලැබෙන්න සලස්සලා මෙතනට සහභාගී නොවි ඈත ඉඳලා සතුටු වෙන්න හිත සකස් කරගත්ත මේ වතාවේ. ඉතින් ඒ අයවත් සිහිපත් කරනවා. අපේ තරිඳු පුතාට එහෙම කොළඹ ඉන්න නෝනා මහත්මයෙක් සිවුරු සකස් කරලා එව්වා. එහෙම බොහෝ දෙනෙක් දායක වෙලා පාත්‍ර පූජා කරලා, පිරිකර පූජා කරලා මෙතනට සම්බන්ධ නොවි ඈත ඉඳලා ඒගොල්ලෝ සාදු කියලා මේ පින්කමට සතුටු වෙනවා ඇති. ඉතින් පින්වත්නි, මේක මහා පින්කමක්. සම්බුද්ධ ශාසනයේ බබලවන්නට හේතු වෙන පින්කමක්. මේ පැවිදි වුණු පොඩි හාමුදුරුවරු හොඳට අධ්‍යාපනය ලබයි. හැබැයි ඒක අර රැඩිකල් බව වැඩි දියුණු වෙන අධ්‍යාපනයක් නෙමෙයි. සංයමයේ ඇති වෙන, හික්මීමේ ඇති වෙන, යථාර්ථය අවබෝධය ඇති වෙන බොහෝම ධර්මානුකූල අධ්‍යාපනයක්. අපේ මේ සමහර චූටි හාමුදුරුවරු ඉන්නවා මේ ප්‍රදේශයේ වැඩිහිටි හාමුදුරු කෙනෙක්වත් ලබලා නැති අභිධර්මාචාර්ය උපාධිය ලැබපු පොඩි හාමුදුරුවරු නේ. මෙවර ලංකාවේ වයසින් අඩුම ත්‍රිපිටකාචාර්ය භික්ෂුන් වහන්සේලා කියන්නත් බෑ, සාමාන්‍යයෙන් පුංචි හාමුදුරුවරු. ත්‍රිපිටකාචාර්ය කියන්නේ පොඩි උපාධියක්ද? අපේ පන්සලේ ඉන්න උදිත හාමුදුරුව, මුදිත හාමුදුරුව, මේ කැමරාකරණයට සම්බන්ධ වෙන අපේ බුද්ධි ස්වාමීන් වහන්සේ ලාබාලම ත්‍රිපිටකාචාර්ය ස්වාමීන් වහන්සේලා බවට පත් වුණා. අභිධර්මාචාර්ය ගිහි තැනැත්තියෝ සහ තැනැත්තවුන් අපිට බිහි කරන්න ලැබුණා. ඒ වගේම පාසල් අධ්‍යාපන ක්‍රමවේදය තුලත් විභාගවලට පෙනී සිටින්න අපි අවස්ථාව ලබා දුන්නා. මේ විහාරස්ථානයේ નિયમિત වයස් මට්ටමට අඩුවෙන් බොහෝ දෙනෙක් තමන්ට වඩා වයසින් වැඩි අවුරුදු 4-5කින් වැඩි මල් දරුවන් සමත් වෙන විභාග
ලංකාවේ වාර්තා තබමින් සමත් වෙලා ඇති බව මේ පින්වතුන් දන්නවා. ඒ නිසා පන්සලෙන් ලැබෙන අධ්‍යාපනය පිළිබඳව කිසිම ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විෂයන් තියෙනවා නම් 9ක්, ඒ විෂයන් 9ම මේ පන්සල ඇතුලේ උගන්වනවා. විෂයන් තියෙනවා නම් 40ක්, ඒ විෂයන් 40ම මේ පන්සල ඇතුලේ උගන්වනවා. ඒ පැත්තේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දරුවන්ට අධ්‍යාපන කටයුතු වල කිසිම හානියක් වෙන්නේ නැති බව මේ දෙමව්පියන් ඉදිරියේ කරුණාවෙන් සිහිපත් කරනවා. හැබැයි පිරිවනකට නම් මම පෞද්ගලිකව මේ පොඩි හාමුදුරුවරු යවන්න ඒ තරම් ප්‍රිය නැහැ. මේ විභාග සමත් වුණු කිසිම ස්වාමින් වහන්සේ නමක් පිරිවෙනකට ගිහිල්ලා එක දවසක්වත් නතර වෙලා ඉඳලා ඉගෙනගෙන විභාග සමත් වුණු ඇත්තෝ නෙමෙයි. මම ඒවා හෙලා දකින්නවා නෙමෙයි. සමහර විට අදම ඔබට දැනෙන්නේ නැති ඒ අධ්‍යාපන ක්‍රමයේ යම් අඩුපාඩු තියෙනවා. ශ්‍රද්ධාව වෙනුවට වෙන මොනවදෝ ඒ ඇත්තන්ගේ හිතවල වැඩෙන ගතියක් අපිට දකින්න ලැබෙනවා. සීලාදී ගුණධර්ම වෙනුවට වෙන මොනවදෝ ගිහියන්ට ගැළපෙන සිතිවිලි රටාවක් ඒ ඇත්තන්ගේ හිතවල වැඩෙනවා අපිට දකින්න තියෙනවා. පින්වත්නි, මහාන වුණේ අපාගත වෙන්න නෙමෙයිනේ. ගිහි ජීවිතයේ ගිහියන් ලබන ගොඩක් දේවල් අපි අතෑරලා ඇවිල්ලා තියෙන්නේ. අපේ මේ ලස්සන තරුණ කාලේ අපි ඒව අතෑරියේ. ඒ දේවල් අතෑරලා මහාන වුණේ හෙට මැරිලා ගිහිල්ලා අපායේ උපදින්න නෙමෙයිනේ. මංගාවට ඇවිල්ලා මහාන වෙන අපේ පොඩි හාමුදුරුවරුත් මංගාවට ඇවිල්ලා මහාන වෙන්නේ ලොකු හාමුදුරුවොත් එක්ක එකතු වෙලා සුගති මාර්ගයේ නිවන් මාර්ගයේ ගමන් කරන්නට මිස අර වගේ අපාගත වෙන මාර්ගයක ගමන් කරන්න නෙමෙයි. ගුරුවරයා විදිහට මම ආදර්ශමත් වෙන්න ඕනේ. මගේ ගෝලයෝ ටික මේ ශාසනය තුල විනයානුකූලව ධර්මානුකූලව පිහිටුවා ගන්න. ඒ නිසා මේ උතුම් ගමන් මාර්ගයක කෙලස් ලෙහි ලෙහි යන සංයෝජන බිඳි බිඳි යන උතුම් ධර්ම මාර්ගයක හිත පාරිශුද්ධියටපත් වෙන, හිත අධ්‍යාත්මයේ කුසලයෙන් පිරෙන, නිවන කරා ගමන් කරන උතුම් ධර්ම මාර්ගයකට අද මේ අපේ පොඩි හාමුදුරුවෝ තුන් දෙනා ආරම්භයේ සනිටුහන් කරනු ලැබුවා. ඒ පොඩි හාමුදුරුවරුන්ගේ මග පිටුපසින් ඒ දයාබර තාත්තලා තුන් දෙනා, ඒ දයාබර අම්මලා තුන් දෙනා, ඒ කිරියම්මලා, ආච්චිලා, සීයලා, ඥාති සහෝදර සහෝදරියෝ, ඒ ඔක්කොම මේ මග යන අද විශේෂ ආරම්භයක් ලබා ගත්තා. මේ ධර්මාශ්‍රමයට අපේ තරිඳු පුතාව සම්බන්ධ කරපු මෙයංග මහත්මයා සිහිපත් කරනවා. ඒ වගේම අපේ නිසල් පුතා අද පැවිදි වෙලා ඉන්නේ සුනීත කියලා, තරිඳු පුතා පැවිදි වෙලා ඉන්නේ නාරද කියලා. නිසල් පුතාව සම්බන්ධ කරපු අපේ මුදිත හාමුදුරුවන්ගේත් කේම පොඩි හාමුදුරුවන්ගේත් දයාබර පියාණන්ව සිහිපත් කරනවා. ඒ වගේම අපේ දායක කාරකාදීන් බොහෝ දෙනෙක් අපේ ඉමේස් පුතා, අද මම ඒ පුතාට තෝරලා දීපු නම තමයි රාහුල. රාහුල කියලා කියන්නේ පොඩි නමක් නෙමෙයි. ලෞතුරා බුදුණු උත්තමයාණන් වහන්සේගේ ගිහි කාලේ පුතාගේ නම. එහෙම තෝරන්න මගේ හිතේ ලොකු හේතුවක් තිබුණා. ඒකයි මම ඒ නම තේරුවේ. ලොකු බලාපොරොත්තුවක් ඇතිව පොඩි පුතෙක් වුණා. යා පොඩිම එක්කෙනා වයසින්. ඒකයි මම මේ ගොඩක් කියන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇති වේ නම තේරුවේ. පින්වත්නි, ඉතින් ඒ දරුවන්ව මේ ගමනට යොමු කරන්න කවුරු හරි වචනයකින් හරි උදව් කළා නම්, උපකාර කළා නම්, ඒ අයට ඇත්තටම ඒ පිනම ඇති සංසාරේ සුගතිගාමී වෙලා කෙලෙස් නැසලා උතුම් නිවනින් නිවි සැනසෙන්න. ඉතින් කිසිම වැඩිහිටියෙක් මේ දරුවන්ට අවවාද කරන්න එපා රැස් කරන්න කියලා. ඔය ඇත්තෝ සමහර ලාවට එහෙම කියන්න ඉඩකඩ තියෙනවා. කිසිම වෙලාවක මේ මහාන වෙච්ච පොඩි හාමුදුරුවන්ට කියන්න එපා ඔය පිරිකර ටිකක් එකතු කරගන්න කවදා හරි ඔයාට ඕන වෙයි කියන වචනේ කවදාවත් කියන්න එපා. ඒ එකතු කරන දේවල් ඔක්කොම මේ ජීවිතේට විතරයි දාලා යන්න වෙනවා. එකතු කරලා ඉවරලා තෘෂ්ණාවෙන් මැරුණොත් අර හාමුදුරු කෙනෙක් සිවුරට ඇලිලා මැරිලා සිවුරේ උකුණෙක් වෙලා උපන්නා වගේ, උකුණෙක් වෙලා අච්චර සිර රැකපු කෙනා උකුණෙක් වුණා වගේ තිරිසන් ලෝකේ උකුණෙක් වෙලා උපදින්න සිද්ධ වෙනවා. මේ දරුවන්ට කියන්න එපා ඉගෙන ගන්න
ඉගෙනගෙන සිවුරු අරින්න හොඳ ජොබ් එකක් කළ හැකි, හොඳ ගෑනු ළමයෙක් විවාහ කරගත්ත හැකි. ඔහොම කියවෙන්න ඉඩ කඩ තියෙනවා. කවදාවත් කියන්න එපා ඔබත් අපාගත වෙනවා, දරුවත් අපාගත කරනවා. හැබැයි පැවිදි වෙලා සිවුරු අරිනවා කියන එක පවක් නෙමෙයි. මම මේ කියන්නේ එහෙම ආකල්පයක් දෙන්න එපා. පුළුවන් තරම් කියන්න පුතේ අපි විඳින්නේ දුකක් නෙමෙයිද විඳින්නේ? දුකක් නෙවිඳින්නේ. අපි විඳින්නේ දුකක්. අපි විශාල බරක් කරගහගෙන ජීවත් වෙන්නේ. වගකීම් රාශියක් මැද ජීවත් වෙන්නේ. දැන් තමයි අපිට තේරෙන්නේ, මේ අම්මලා කියනවා තාත්තලා කියනවා, දැන් තමයි තේරෙන්නේ අපිට අපිත් මේ දෙයට අහු වෙන්නේ නැතිව මහාන වුණා නම් හාමුදුරුවනේ කියලා. ඒ නිසා ඒ පැත්තටම මේ දරුවන්ගේ හිත හදන්න. නේ? මේ දරුවන්ට කියන්න ඔයා මේ ලෝකෙට එකතු කරන්න එපා. ඔයා පරලෝකෙට එකතු කරන්න කියලා. මේ මෑතකදී අපේ චමින්ද මහත්මයා විශාල මුදල් පරිත්‍යාගයක් සිද්ධ කළා. මෙතෙන්ට ගැළපෙන නිසා මම මේ කියන්නේ. අපේ පොඩි හාමුදුරුවෝ දන්නවා මේ සිද්ධිය. ඒ මුදල් පරිත්‍යාගයේ ඉතින් සාමාන්‍ය මුදලක් නෙමෙයි. ඉතින් රුපියල් ලක්ෂ 5ක් විතර ඉතින් පරිත්‍යාග කරා හදිසියෙ ගෙනල්ලා. ඊට වැඩියත් ඒ මහත්මයා මේ ධර්මාශ්‍රමයට පරිත්‍යාග කළා තියෙනවා නෝනා මහත්මියත් එක්කලා. පරිත්‍යාග කරපුවම මම ගිහිල්ලා අම්මා කතා කරපු වෙලාවේ අපේ අම්මට කිව්වා, අම්මේ මේ අද අර චමින්ද මහත්තයලා මෙහෙම භාවනා මධ්‍යස්ථානයේ කුටි හදන්නත් එක්කලා කියලා මේ පූජා කරා ලක්ෂ 5ක්. පොඩි හාමුදුරන්ට මතකද අම්මා මොකද්ද කිව්වේ කියලා? අනේ අපේ හාමුදුරනේ වෙන කිසිම දෙයකට ওই මුදල් නම් කවදාවත් ගන්න එපා. වෙන කිසිම දෙයකට භාවිතා කරන්න එපා. ඒ පින් කටයුත්තම ඕකෙන් කරන්න කියලා අපේ අම්මා කිව්වා. අන්න හාමුදුරු කෙනෙක්ගේ අම්මා කෙනෙක්. දැන් වෙන අම්මා කෙනෙක් කොහොම කියයිද මම දන්නේ නැහැ. වෙන තාත්තා කෙනෙක් කොහොම කියයිද මම දන්නේ නැහැ. ඊට පස්සේ මම කතා කරලා කිව්වා, අම්මේ අපි අද වස් සමාදන් වුණා. අපේ අම්මා එතකොට මං හිතන්නේ පොඩි හාමුදුරුවොත් අහන් හිටියේ. අපේ අම්මා එතකොට කියනවා, හාමුදුරුවනේ මමත් මේ අහන්න කියලා හිටියේ අපිට පුළුවන් නේ අටසිල් සමාදන් වෙන්න. ඔබ වහන්සේ වස් සමාදන් වෙන 3 මාසේ පුරාවටම මම අටසිල් ගන්නවයි කියලා කිව්වා. ඉතින් අන්න හාමුදුරු කෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ වෙලාවේ මට S2ට කඳුළු ඉනුවා. මං කොච්චර පින් කරලා ඇද්ද මට එහෙම අම්මා කෙනෙක් හම්බෙන්න. තමන්ගේ පුතා මහාන වෙලා වස් සමාදන් වෙනවා කියද්දි අම්මා කියනවා, ඔබ වහන්සේ වස් සමාදන් වෙන කාලය ඇතුලේ මම අටසිල් සමාදන් වෙනවා ගෙදර ඉඳලා. ඉතින් හාමුදුරු කෙනෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අන්න එහෙම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට මට හිතුණා පින්වත්නි, මේ වගේ අම්මා කෙනෙක් ලැබිච්ච මම කොයිතරම් තව වෙනස් වෙන්න ඕනේද කියලා. අම්මගේ චරිතය වෙනස් වෙද්දි තාත්තගේ චරිතය වෙනස් වෙද්දි පැවිදි වෙච්ච හාමුදුරුවන්ට හිතෙනවා, බලන්න මගේ අම්මට තාත්තට මං ගැන කොච්චර ගෞරවයක්ද. ඒ අම්මා තාත්තා මට දන ගහලා දෙපාල්ලා වඳිද්දි මම කොයිතරම් සිල්වත් වෙන්න ඕනේද, මං කොයිතරම් ගුණවත් වෙන්න ඕනේද, මම කොයිතරම් ගිහියන්ට වැඩිය වෙනස් වෙන්න ඕනේද, පූජනීය කෙනෙක් වෙන්න ඕනේද කියලා. ඒ නිසා මහාන වෙනවා කියන්නේ ඇඟේ සිවුර පටලව ගන්න එක නෙමෙයි. මහාන වෙනවා කියලා කියන්නේ හිස බූගාලා අමුතු පෙනුමක් ගන්න එකත් නෙමෙයි. මහාන වෙනවා කියලා කියන්නේ පන්සලකට වෙලා ඔහේ ඉන්නවා කියන එකත් නෙමෙයි. ඒක අතිශය පාරිශුද්ධ පූජනීය ගමන. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සුපටිපන්නයි. ලෞතර බුදු පියාණන් වහන්සේලාගේ ආර්ය මහා සංඝරත්නය උජුපටිපන්නයි. ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. ඒ උතුමන් වහන්සේලව දුර බැහැර ඉඳලා ගෙනවිදින් පූජා කරන්න සුදුසුයි. නිවසට වඩම්මවල පූජා පැවැත්වීම සුදුසුයි. ඒ ආර්ය මහා සංඝරත්නයේ උදෙසා ලොකු ලොකු තනතුරු ලොකු ලොකු අරමුණු හිතේ තියාගෙන දක්ෂිනාව පිරිනැමීම සුදුසුයි. අම්මා තාත්තගේ උනත් අත් දෙක එකතු කරලා දෝත නළලේ තියලා ඒ පොඩි හාමුදුරුවන්ගේ මහා සංඝරත්නයේ නියෝජනය කරන ඒ භික්ෂුවගේ පතුල් දෙක අල්ලලා වඳින්න සුදුසුයි. අන්න එහෙම සංඝරත්නයකටයි දයාබරාම්මේ දයාබර තාත්තේ ඔබේ පුතා අද දවසේදී ඇතුළුනේ කියලා සිහිය තියාගන්න. එහෙම සිහිය තියාගෙන අපි හැමෝම මුලින්ම ආශිර්වාද කරමු.
මුළු ජීවිතේ පුරාම ගොඩනගපු දරාගෙන හිටපු දයාබර මාතෘ ගුණය ඉදිරියට අරගෙන ඒ වගේම හදවත පුරා විසිරීලා යන විදිහට පවත්වාගෙන ආපු දයාබර පියවරුන්ගේ පීතෘ ගුණය ඉදිරියට අරගෙන ඒ උතුම් මව් ගුණයෙන් ඒ උතුම් පිය ගුණයෙන් ඒ ආනුභාවය කරනකොටගෙන අද පැවිදි වූ මේ උතුම් පොඩි ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී භාවය ලැබේවා චිරජීවනයේ ලැබේවා සුවසේ ප්‍රත්‍ය පහසුකම් ලබාගෙන ඉන්ද්‍රිය දමනය ඇති කරගෙන මෙලව පරලව දෙලව දියුණුවට පැමිණ සියලු කෙලෙසුන් නසා නොපමාව පූජනීය අරහත්වයට පත්වීම පිණිසම මේ සියලුම ආශිර්වාද බලයන් හේතු වේවා වාසනාව වේවා බුදු පුතුණුවනි නුඹ අමා මහ නිවනම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම දයාබර අම්මේ දයාබර තාත්තේ මං කිව්වා මේ ලෝකේ අද ඉන්න වාසනාවන්තම තාත්තලා තුන්දෙනා වාසනාවන්තම අම්මලා තුන්දෙනා ඔබලා කියලා. ඉතින් ඒක මහා ලැබීමක්. සංසාරේ ලේසියෙන් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ලැබෙන්නේ නැති ලැබීමක්. එහෙම ලැබේවි කියලා සමහර අම්මලා තාත්තලා බලන් හිටියට මේ ජීවිතේ ඒගොල්ලන්ට එවැනි ලැබීමක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ලැබීම ඔබට ලැබිලා තියෙනවා. රජවරුන්ට, සිටුවරුන්ට, මැතිවරුන්ට ලැබෙන්නේ නැති මහා සැනසීමක් ඔබේ පුතාලා ඔබට අරගෙන ඇවිල්ලා දීලා තියෙනවා. ඔබට වෙන පුතාලා ඉන්න පුළුවන්, වෙන දුවලා ඉන්න පුළුවන්, කෝටි ගණන් හම්බ කරන දරුවෝ ඉන්න පුළුවන්. හැබැයි හුස්ම ටික හිර වෙද්දි, ඉහළට ගත්තු හුස්ම පහළට හෙලන්න බැරි වෙන වෙලාවෙද්දි, පහළට හෙලපු හුස්ම නැවත ඉහළට ගන්න බැරි වෙන වෙලාවෙද්දි, කතා කරගන්න දිව හොල්ල ගන්න බැරි වෙද්දි, පණ අදින වෙලාවේදී ඔබට ඔය කිසිම ලොකු පුතෙක් ලොකු දුවෙක් මතක් වෙන්නේ නෑ. මේ බුදු පියාණන් වහන්සේගේ අරිහත් ධජය පොරවගත්තු බුදු පුතාලා ටික විතරයි පින්වත්නි මතක් වෙන්නේ. අන්නේ වෙලාවට ඔබේ හිත සුවපත් කරනවා මේ මහාන වෙච්ච පුතා. ඒ වෙලාවට සතර අපායේ වැටෙන්නට පව් කරගෙන හිටියත් ඔබ සමහර විට සතර අපායෙන් ගලවලා උතුම් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා උස්සලා තියෙනවා මේ බුදු පුතා. එවැනි වාග්යක් අද ඔබ ලබා ගත්තා. ඒ නිසා අද ජීවිතේ වෙනස් කරගන්න මේ සම්බුද්ධ ශාසනයේ සැබෑ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ගිහි උපාසක උපාසිකාවන් විදිහට නිවන් මඟ පූර්ණය කරන පිරිසක් බවට පත්වන්නට මේ දයාබර අම්මට තාත්තට ඒ ඥාතීන්ට හැකියාව භාග්‍ය ඒකාන්තයෙන් මෙපින් බලයෙන් ලැබේවා. පතන්නා වූ බෝධියකින් උතුම් ධර්මාවබෝධයද ඒකාන්තයෙන් සාක්ෂාත් වේවා කියලා ආශිර්වාද කරනවා. ආරම්භයේ පටන් ශ්‍රමදාන ආදී පටන් මේ දානමය පුණ්‍ය කර්මයේ දක්වා අනුශාසනා ශ්‍රවණය කිරීම දක්වා ඔබ සියලු දෙනා තුළ රැස්වුණු මහා පිනත් අප තුළ රැස්වුණු පිනත් පැවිදි ජීවිතයේ දරුවන් පූජා කිරීමෙන් මේ මාපියන් තුළ රැස්වුණු පිනත් තම ගී ජීවිතයේ අතෑර නෙක්ඛම්ම පාරමිතාව පූර්ණයට පත් කරමින් පැවිදි වූ ඒ දරුවන් විසින් ඒ භික්ෂුන් වහන්සේලා විසින් අද දිනේ රැස් කොටගත් පිනත් සියලුම දෙවියන්ටත් අනුමෝදන් කරමු කරුණාවෙන් මෛත්‍රියෙන්. සියලු දෙවියෝ මෙපින් බලය අනුමෝදන් වෙත්වා, සැපයට පැමිණෙත්වා, දිව්‍යානුභාවයෙන් වැඩෙත්වා, සසර කතරින් මිදී උතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ජීවිතේ මේ දරුවන්ගේ අම්මලා තාත්තලා ඔය ඇත්තෝ, ඥාතිවරු ඔය ඇත්තෝ අනන්ත සංසාරයේ අනන්ත ජීවිතවල ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට එහා පැත්තේ අම්මලා තාත්තලා අපිට නොපෙනී මේ අවට බලාගෙන ඇති අද පින් ගන්න. ඒ අනන්ත ඥාතීන්ට දුක්ඛිත සත්වයින්ට පින්කම් කරගන්න බැරි වෙලා අද අසරණ වෙලා පීඩා විඳිනේ പ്രേතාදී ජීවී කොට්ටාසවලට මේ පින කරුණාවෙන් මෛත්‍රියෙන් අනුමෝදන් කරනවා. සියලු සත්වයෝ මේ පින් බලය අනුමෝදන් වෙත්වා, දුගතියෙන් මිදෙත්වා, සුගතියට පැමිණෙත්වා, සතර අපා දුකින් මිදී උතුම්
අමා මහ නිවනින් නිවි සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ සියලු දෙනාටත් අපේ ගෞරවනීය සිල්මෑණියන් වහන්සේ ඇතුළු ඔබ සෑම සියලු දෙනාටත් මෙපින් බලයේ කාන්ත වශයෙන් හේතු වාසනා වීමෙන් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික සුවපත් භාවයෙන් සුවපත් වේවා, මානසික සුවපත් භාවයෙන් සුවපත් වේවා. මෙලව ජීවිත පිනින් පිරුණු ජීවිත බවට පරිවර්තනය කර ගනිත්වා. මෙලව ජීවිත කුසලයෙන් පිරුණු ජීවිත බවට පරිවර්තනය කර ගනිත්වා. මෙලව පරලව දෙලව දියුණුවට පැමිණ සසර වසන තාක්කල් භෝගවන්ත, ධනවන්ත, වන්නවන්ත, සැපවන්ත, ශ්‍රද්ධාවන්ත, ගුණවන්ත, ඥානවන්ත, ප්‍රඥාවන්ත ජීවිත ලබා අවසන පැතූ බෝධියකින් දෙවියන්ගෙන් වැඳුම් පිදුම් ලබන, මහා බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන පූජනීය නිකලෙස් පාරිසුද්ධ අවබෝධයට පත්වන්නට ඔබ සියලු දෙනාටත් මටත් මේ මහා පුණ්‍ය බලය ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා. මෙපින් බලයෙන් නොපමාව නිවන් දකිම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි ගාතාවන් කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනම් චිරං රක්칸තු මං පරං ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා කුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා කුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා කුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යවකං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. වන්දනා කරගනිමු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිමිනාතේ සමිච්ඡතු.
සුඛී හෝතු නිදුක්ඛෝ හෝතු සුඛියත්තානම් පරිහරන්තෝ හෝතු නිබ්බාන පච්චයා හෝතු සුවපත් වේවා නිදුක් වේවා ජීවිත සෞභාග්‍යවන්තව සුවසේ ගත කරන්නට වාග්ය වාසනාව ලැබේවා මේ සියලු පින්කම් උතුම් නිවනින් නිවි සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා නිවන් දකිත්වා